තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ තොන්ලොවට මහානුකම්පාවේ යුතුවම පහළ වී වදාළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, දවස ආරම්භ වෙනකොටම අපේ හදවත්වල අපි හැමදිනා තැන්පත් කරගත යුතු බොහොම වටින බුද්ධානුශාසනාවක් අද මම ආරම්භයේදීම සිහි කරනවා. ඒ අනුශාසනාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි, පිරික්ස බලබලාම කයින් ක්‍රියා කරන්නට. පිරික්ස බලබලාම වචන කතා කරන්නට. පිරික්ස බලබලාම හිතින් හිතුවිලි හිතන්නට. පිරික්ස බලනවා කියලා කිව්වේ හොඳට කල්පනාවෙන්. කණ්ණාඩියක් ළඟට ගියපු කෙනෙක් කණ්ණාඩිය ළඟ තමන්ව හොඳට පිරික්සලා බලන්නේ යම්සේද? මගේ කොණ්ඩේ කොහොමද? මගේ මූණ කොහොමද? තමන් හොඳට අවධානයෙන් බලන්නේ. අති පිහිටමු උස කණ්ණාඩියක් තියෙනවා තමන්ගේ උසටම. එතකොට එයා තමන්ගේ මුළු ශරීරයෙන් බලනව නේද? තමන් ඇඳුම ඇඳලා ඉන්න විදිහ පිළිවෙලයිද? ඇඳුම ඇදයිද? එහෙට මෙහෙට හැරි හැරි බලන්නේ. එහෙම පිරික්සා බලා තමන්ගේ රූපේ හැඩ කරගන්නේ යන්සේද? ඒ වගේ හොඳට පිරික්සලා බලන්න කිව්වා කතා කරන වචන. පිරික්සලා බලන්න කිව්වා කමං කරන කායික ක්‍රියා. පිරික්සලා බලන්න කිව්වා තමන්ගේ හිත. එහෙම ජීවිතය ගත කරනවා නම් ඒ බඳු කෙනාගේ ජීවිතේ හරි ලස්සනට හදාගන්න පුළුවන්. හරියට කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා සැරසෙන්න කැමති අය තමන්ව ලස්සනට සරසවගෙන තමන්ගේ ශරීරය හැඩ කරගන්නවනේ. සාමාන්‍යයෙන් තරුණ දූලා තරුණ පුතාලා තරුණ කාලයේදී පුළුවන් තරම් කණ්ණාඩිය ළඟ වාසය කරනවා. කණ්ණාඩියෙන් නොයෙක් විදිහට තමන්ව හැඩ කරගන්නවා. ඒ නිසා තරුණ කාලේ දූලා පුතාලා හරිය ලස්සනයි. ඔන්න සාමාන්‍යයෙන් මැදි වයසත් පහුවෙලා ටිකක් වයසට ගියාට පස්සේ ආයේ කණ්ණාඩිය ගාවට යන එක ආතහරිනවා. ගොඩක් දෙනෙක්. එතකොට ඉතින් ඔහේ ඕන විදිහකට ඉන්නවා. අර කණ්ණාඩියෙන් බැලන උනන්දුව නැතුව ගියා. ඊට පස්සේ සැරසෙන්නේ කණ්ණාඩියට ළඟට යන කෙනා කණ්ණාඩියෙන් බලා තමන්ව සරසව ගන්නවා වගේ පින්වතුනි අපි අපේ ජීවිතේ හැමතිස්සෙම හැරි බලන්න ඕන. බලා තමයි මේ ජීවිතේ ගොඩනගන්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙම අපේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ තමන්ගේ පැත්තට හැරි බලන එකක්ද පින්වතුනි අනුන්ගේ දිහා බලන එකක්ද? ගොඩාක් අපට හුරුව තියෙන්නේ අනුන්ගේ දිහා බැලින්නනේ. අනික් කෙනා කොහොමද? එයාගේ කායික ක්‍රියා කොහොමද? එයා කතා කරන විදිහ කොහොමද? එයාගේ හිතුම් පැතුම් කොහොමද? එයාගේ ආකල්ප කොහොමද? අපි ඒවා හොයනවා. ඒවා හොයලා සමහරවිට එයාගේ ආකල්ප ගැන අපි එයාගේ කටයුතු ගැන අපි නොඑක් අයුරින් කතා කරනවා. සමහරවිට ಗುಣ කතා කරනවා. එයාගේ කටයුතු කිරින් හරි ෂෝක් හරි හොඳයි. එහෙමත් කියනවා. සමහර වෙලාවට අනුන්ගේ කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ගැන අපි නිකන් දොස් කිය ඉන්නේ නැද්ද? හවල්ලු මෙහෙමයි. අපි එහෙමත් කියනවා. අනුන්ගේ දේවල් හාර අපි හොයනවා. අපිට ගොඩක් අමතක වෙනවා තමුන් ගැන බැලිය යුතුයි කියලා. ඒ නිසා අද දවස් ආරම්භ වෙනකොටම ඕන්න හිතී තැම්පත් කරගත යුතු ලස්සන අවවාදය. කවුද අවවාදය කළේ? අපි කවුරුත් සරණ ගියපු අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පිරික්සලා බලමින් තමන්ගේ කය, තමන්ගේ වචනය, තමන්ගේ හිත හදා ගැනීම. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් ජානක ගමගේ මහත්වා
පින්වත් ජයංගනී ගමගේ මහත්මිය, පින්වත් නිකේෂී ත්‍යාග්‍යා ගමගේ දුව, පින්වත් තිසල් බානුල ගමගේ පුතා. මේ සියලු දෙනා ඒක රාශී වෙලයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ මේ පින්වතුන්ලාට මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒකාන්තයෙන් මේ ධර්ම දානය හේතු වේවා කියන අදහසිනුයි විදේශගතව සිටලත් ඒ පින්වතුන් අද මේ ධර්ම දානය සිදු කරනු ලබන්නේ. පින්වතුනි, අපේ ජීවිත අපි කොයි කාගේ ජීවිත හැඩගසා ගත යුත්තේ, ලස්සනට සකස් කරගත යුත්තේ තමන් විසින්මයි. මේක තමාම කරගත යුතු එකක්. තමන්ගේ ජීවිතයේ සකස් කර ගැනීම. ඒක පරිබාහිර කෙනෙක් කරලා දෙන්නේ නැහැ. ඇත්තටම කරලා දෙන්නේ නැහැ කියනවට වඩා ඒකට උචිතම වචනේ තමයි කරලා දෙන්න බෑ. පරිබාහිර කෙනෙකුට අපේ කායික ක්‍රියාව, අපේ වචන, අපේ හිතුවිලි ලේසියෙන් හදලා දෙන්න බෑ. පරිබාහිර කෙනෙකුට කරන්න පුළුවන් ඒක හදාගන්න අපිට උදව් කරන්න. දැන් බලන්න, එහෙම සිද්ධියක් සද්ධර්ම අලංකාරයේ සඳහන් වෙනවා. ඒ කතා පොත සඳහන් වෙන්නේ ඉන්දගුත්ත වස්තුව නම්. මේ කතා වස්තු පෙළේ 35 වෙනි කතාව. අපි මේ ඉගෙන ගන්න. අපේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වර්ෂ ගණනාවක් ගත වුණාට පස්සේ දඹදිව පැලලුක් නුවර පාටලිපුත්‍රයේ ආඥා චක්‍රවර්ති විදිහට ධර්මාශෝක අධිරාජයා රජකම් කරනවා. ධර්මාශෝක අධිරාජයා මුළු දඹදිවටම රජ වුණානේ. දඹදිවටම රජ වුණාට ඒ ප්‍රදේශවල පාලනය කරගෙන ගියේ ඒ රජවරු. ඒ ඔක්කොමලා ඉන්නේ හැබැයි ධර්මාශෝක අධිරාජයා යටතේ. ඉතින් පාටලිපුත්‍රය තමයි ධර්මාශෝක අධිරාජයාගේ රාජ්‍යය. ඒ කාලේ දඹදිවම තිබුණා දේවපුත්‍ර කියලා හඳුන්වපු නගරයක්. දේවපුත්‍ර කියලා තමයි ඒ කාලේකට කියලා තියෙන්නේ. සමහරට මේ වෙනකොට ඒ ස්ථානවලට බොහෝ වෙලාවට වෙන නම් තමයි යෙදෙනු ඇත්තේ. දේවපුත්‍ර කියලා නගරයක් තිබුණා. ඒ නගරේ දේවපුත්‍ර වෙන්න ඇත්තේ රජකම් කරපු රජුගේ නම නිසා. රජුගේ නමත් මොකද්ද? දේවපුත්‍ර. දේවපුත්‍ර රජුරෝ මේ දේවපුත්‍ර නගරේ රජකම් කරමින් වාසය කරනකොට ඒක අවස්ථාවක ධර්මාශෝක මහා අධිරාජාව බැහැ දකින්න දේවපුත්‍ර රජුරෝ එනවා තමන්ගේ පිරිසත් එක්ක. ඇවිල්ලා මහරජුරවන්ට ගෞරව දැක්වුවා. ගෞරව දක්වලා රජුරුවත් එක්ක පිරිසඳර කතා බහ කළා. එතකොට ධර්මාශෝක අධිරාජයා මේ වෙද්දී බුද්ධ ශාසනය පහන් සිත් ඇති. ගොඩාක් ප්‍රසාදයට පත් වෙලා හිටියේ. ධර්මාශෝක අධිරාජයා අහනවා, "ඈ දේවපුත්‍ර, තොපගේ රාජ්‍යයේ ගුණ නුවණ ඇති ත්‍රිපිටක ධර්මයේ දක්ෂ වූ බහුශ්‍රුත වූ සිල්වතුන් වහන්සේ නමක් එහෙම ඉන්නවද? අපිට ධර්ම දේශනාවක් කරව ගන්නට, අපට බණපදයක් අහන්න සුදුසු ආකාරයේ හොඳ ත්‍රිපිටක ධාරී මහතෙරුන් වහන්සේ නමක් ඉන්නවද?" කියලා ඇහුවා. දැන් පින්වතුනි, මේ කාලවකවානු වෙද්දි දැන් ධර්මාශෝක අධිරාජයා වාසය කරන කාලේ වෙනකොට දහම් පොතපත තිබුණද? දහම් පොත් නැහැ. ධර්මයේ තිබුණේ මහා සංගරුවනේ හදවත් වලයි. ධර්මයේ ඒ කාලේ භානක පරපුරක් විදිහට මතක ශක්තියෙන් දරාගෙන න්යාවේ ධාරණය කරගෙන ධර්මයේ තබා ගත්තේ. රහතන් වහන්සේලා කල්පනා කරන්නේ මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න සුදුසුනේ. අපි මේ ධර්මයේ ධර්ම ගෞරවයෙන් යුක්තව හදවතට තැන්පත් කරගමු කියලා. එහෙම තමයි ඉතින් බොහෝ කාලයක් තිබුණේ. පස්සේ ඔය බැමිණිටියා සාය පැමිණි වෙලාවේ මහා සංඝරත්නය සෑහෙන අර්බුදයකට මුහුණ දුන්නානේ. විශාල සංඝ පිරිසක් අපවත් වුණා. පිරිනුවම් පෑවදාලා. රහතන් වහන්සේලා පිරිනුවම් පානකොට මහා සංඝයා අපවත් වෙනකොට ධර්මයේ දරාගෙන හිටපු බොහෝ දෙනා වහන්සේ අකාලේම මිය පරලෝ ගියා. එතකොට ඉතුරු වෙච්ච සංඝ පිරිසට වෙලාවට ඒ මේ ධර්ම කොටස් උදේට මතක තිබුණා. එතකොට මහා සංඝයා කල්පනා කළා අනාගතේ මේ වගේ ව්‍යසනයක් පැමිණියොත් එහෙම මේ ඉන්න ටික දිනාත් වෙනසී ආවි. ඊළඟට එන්න එන්න මතක ශක්තියෙන් වැඩි අයට වඩා මතක ශක්තිය අඩු අය තමයි බිහි වෙමින් ඉන්නේ.
ඒ නිසා අපි මේ ධර්මයේ මතු අනාගතයට ආරක්ෂා කරලා දෙන්න නම් ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න ඕන කියලා කල්පනා කළා. ඒකත් එක්කනේ පොත්තක සංගීතිය. පොත්තක සංගීතිය කියලා කියන්නේ පින්වතුනි ධර්මයේ ග්‍රන්ථාරූඪ කිරීමේ කටයුත්තට මාතලේ අලු විහාරයේදීනේ සිද්ධ වුණේ. ඒ පොත්තක සංගීතිය සිද්ධ කළේ ඒ ලංකා භූමියේ. දැන් මේක සිද්ධ වෙන්නේ දඹදිව. තුන්වෙනි ධර්ම සංගායනාවට පෙර බොහෝ වෙලාවට මේක මේ වෙලා තියෙන්නේ. එතකොට ඒ කාල වකවානුවේ මේ විදිහට ධර්මාශෝක අධිරාජය අහන්නේ ඇයි හැම භික්ෂුන් වහන්සේ නමකටම හොඳට ත්‍රිපිටකේ බෑ. ත්‍රිපිටකේ හොඳට පාඩම් තියෙන ත්‍රිපිටකේම මතක භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් කිව්වා ත්‍රිපිටක ධාරී. ඒ කාලේ එතකොට මහා සංගරුවන වඩිනවා කියලා කියන්නේ ධර්ම රත්නයත් වඩිනවා. දැන් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩියා කියලා කියන්නේ ධර්ම රත්නයත් වැඩියා. එහෙමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට විමසුවාට පස්සේ දේවපුත්‍ර රජුරෝ කියනවා එසේ මහරජ අපේ නුහර සිංහ ගුම්බ කියලා මහා විහාරයක් තියෙනවා. ඒ විහාරයේ නොහික් දහස් ගණන් මහා සංඝයා වහන්සේ වැඩ ඉන්නවා. ඔය බලන්න ඒ කාලේ තිබිලා තියෙන විදිය. අද ඉන්දියාවට ගියාම එහෙම තියනවද? අද දඹදිව එහෙම නැහැ. අනිත්‍යක ස්වභාවය. ඒ කාලේ ඒ ප්‍රදේශවල දහස් ගණන් සංගරුවන් වැඩ හිටියා. රජතුමනි මේ හැම දෙනා වහන්සේම හරි සීලවන්තයි, හරි ගුණවන්තයි, හරිම අල්පේච්ඡයි. ලද දෙයින් සතුට වෙලා විවේකයෙන් වැඩ වාසය කරනවා. රජතුමනි මේ සංඝයා අතරේ බොහෝම හොඳට ත්‍රිපිටකයේම දන්න අර්ථ කතාවන්ද දන්න ඉන්දගුත්ත කියලා මහා තෙරපාන කෙනෙක් වැඩ ඉන්නවා. ඒ ඉන්දගුත්ත තෙරුන් වහන්සේ තමයි සංඝයා අතරේ මුදම ධර්මදර කිව්වා. ඒ ඉන්දගුත්ත තෙරුන් වහන්සේ නම් ඕන්න බණකට වඩම්ම ගන්න සුදුසුයි කිව්වා. එතකොට ධර්මාශෝක අධිරාජයාට මේ කාරණේ අහන්න ලැබිච්ච ගමන් අධිරාජයා කල්පනා කළා අපි එහෙනම් ඉන්දගුත්ත මහා තෙරුන් වහන්සේව වැඩම කරවමු ධර්ම දේශනාවකට මේ පැට්නාවලට පාටලී පුත්‍රයට පැලලුප් නුවරට වැඩම කරවමු. ඒකට කටයුතු සංවිධානය කරමු දේවපුත්‍රය කියලා. දැන් මහරජුරෝ තමන්ගේ පිරිසත් එක්ක ධර්ම දේශනාවකට කටයුතු සූදානම් කරනවා. මේ කටයුතු සූදානම් කිරීම සද්ධර්ම අලංකාරය තුල වර්ණනා කරනවා අසිරිමත් වර්ණනාවක්. ඉතින් ඒ වර්ණනාව අති දීර්ඝ වර්ණනාවක් පින්වතුනි. ඒ වර්ණනාව ගැන කියනකොට ධර්මාශෝක අධිරාජයා කල්පනා කරපු ආකාරය තියෙනවා. ධර්මාශෝක අධිරාජයා හිතනවා දෙවිවරු බුදුරජාණන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ උදෙසා දිව්‍යමය ආකාරයෙන් සත්කාර කරනවා. නාගයෝ භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ඒ නාගයන්ට හැකි හැම ආකාරයකින්ම බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා. අනෙකුත් නුවණැති මිනිස්සු භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා කියලා දැනගත්තාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාවත නොඑක ආකාරයෙන් සරසනවා. බුදුරජාණන් වහන්සේ උදෙසාම සත්කාර කරනවා, සම්මාන කරනවා. අපි මේවා අහලා තියෙනවා. අහෝ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් නැහැ. එකල ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී උනස් දෙවියන් මිනිසුන් බඹුන් නාගයින් ඒ බුදුරජාණන් වහන්සේට සත්කාර කළේ වෙන කිසිවක් උදෙසා නොවේ. බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහන්න ලැබෙන නිසා. ධර්මයේ කෙරෙහි බලවත් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඩලින් බණපදයක් අහන්නයි එහෙම මේ නුවණැති දෙවියන්, නුවණැති මිනිසුන්, නුවණැති බඹුන් නාගයින් ඒ විදිහට කටයුතු කළේ. එහෙමනම් ධර්ම දේශනාවකට අපි ලැහැත්ති වෙන්න ඕනෙත් අපිට පුළුවන් උපරිමයෙන්. බලන්න රජවරු හිතපු හැටි. ඒ කාලේ රජවරු හිතපු හැටි. ධර්මයට එසේ සංග්‍රහ කළ යුතුයි කියලා. අතීතයේ එසේද රජවරු සිටියේ. ඉතින් වර්තමාන වෙනකොට ඒවා ගොඩක් වෙනස් වෙලා. ධර්මයට මහා සත්කාර කළ යුතුයි, මහා සම්මාන කළ යුතුයි කියලා ධර්මාශෝක අධිරාජයා දේවපුත්‍ර අමාත්‍යයි සේවකයෝ දේවපුත්‍ර රජුරුවෝයි අමාත්‍යවරුයි එක්ක දැන් කතා බහ කළා. කතා කළා ඔන්න පින්වතුනි බණකට සූදානම් වෙනවා. අද ධර්ම දානය කරන පින්වතුන්ලට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. නුවණැත්තෝ එහෙමයි ධර්මයේ ගැන කල්පනා කළේ.
අද පින්වතුන්ලා විදේශ රටක සිටලත් පින්වතුන්ලාට හැකි ආකාරයෙන් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. මේ දහසකුත් ලක්ෂයකුත් දෙනාට මේ බණපදේ අහන්න සලස්සනවා. දැන් අද මේ ධර්ම දේශනාව විකාශනය වෙනවා රූපවාහිනිය ඔස්සේ. ඊට පස්සේ මේක අන්තර්ජාල අවකාශයට එකතු වුණාට පස්සේ තව බොහෝ දෙනෙකුට බොහෝ කලක් මේ ධර්මයෙන් තමන්ගේ ජීවිතයට යහපත සරස ගන්න පුළුවන්. ඒ නිසා ධර්ම දානය ගැන සතුටු වෙන්න. දිවාරය දෙකේම පින්වතුන්ලගේ ජීවිතයට පින් වැඩෙනා පින්කමකුයි අද මේ සිද්ධ කරගන්නේ. ඉතින් රජුරෝ හරි සතුටින් කතා බහ කළා කියනවා. මේ ධර්ම දේශනාවට වැඩම කරවීමේ කටයුත්ත ගැන. ඒ කතා කරනකොට රජු කියලා තියෙනවා රජවරු දැනගෙන ඉඳලා තියෙන ගාථා නත්ති චිත්තේ පසන්නම් හි අප්පිකානාම දක්කින තථාගතේ වා සම්බුද්දේ අතවා තස්ස ශාවකේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන වේවා තථාගත ශ්‍රාවක සංගරුවන ගැන වේවා සිත පහදවාගෙන කරන සත්කාරය අල්ප එකක් වෙන්නේ. ඒ නිසා අපි මේ ධර්ම දේශනාව ලොකුවට සූදානම් කරමු කියලා ඉතින් මහා හරසර සහිතව පින්වතුනේ අර දේවපුත්‍ර නගරේ ඉඳලා පාටලී පුත්‍රයට තියෙන මාවත සම්පූර්ණයෙන්ම සැරසුවා. ඒ සැරසිල්ල හරි විස්මයජනක එකක්. ඒ එන මාවතේ චන්ද්‍රභාගා කියන නදිය හම්බ වෙනවා. චන්ද්‍රභාගා නදියෙන් එතර වෙන්න තියෙන්නේ නැව් වලින් ඔරු වලින්. භික්ෂුන් වහන්සේ නමක් නැව් වලින් ඔරු වලින් වඩම්මන්න බැරිය කියලා ධර්මාශෝක අධිරාජ්‍යය සෑහෙන මහන්සියක් අරගෙන తాවකාලික පාලමක් හැදුවා. චන්ද්‍රභාගා නදිය හරහා කිලෝමීටර් ගාන. ඒ ඔක්කොම ධර්මයේ වෙනුවෙන් කරපු සත්කාර. ඔන්න ඉන්දගුත්ත තෙරුන් වහන්සේව වැඩම කරවනවා ධර්ම දේශනාවට. දැන් ධර්ම දේශනාවට වඩිද්දී පංච තූර්ය වාදන වලින් මහා පෙරහැරක්, මහා සත්කාර, හාත්පස මල් සැරසිලි. ඉන්දගුත්ත තෙරුන් වහන්සේ මේ ඔකෝම සැරසිලි මැද්දේ සත්කාර සම්මාන මැද්දේ වඩිනකොට ඉන්දගුත්ත තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා හිටියේ. අර සත්කාර සම්මාන දෙස බලාගෙන එකපාර හිතුවිල්ලක් පහල කළා. අපේ මට නොවෑ මේවා ඔක්කොම. මේ ඔක්කොම සත්කාර ඔක්කොම සම්මාන මට නොවෑ. මේ බෙර ගහන්නේ මට නොවෑ. මේ පංච තූර්ය නාදයන් මට නොවෑ. මේ මල් සැරසිලි ඔක්කොම මාව දෙසා නොවෑ. මේ චන්ද්‍රභාගා නදිය හරහා පාලමුකොත් හදලා මේ ඔක්කොම මට නේ. මමනේ කෙනා. මේ භික්ෂු සංඝයා අතරේ මන්තරං උත්තම පූජනීය වෙන කවුරුත් නෑ නොවෑ කියලා මෙහෙම ලාමක හිතක් උපන්නන. මාන්නයක් හටගත්තා. අර සැරසිලි මැද්දේ තමන් වැඩම කරනකොට මාන්නයක් හටගත්තා මෙව ඔක්කොම මටයි කියලා. මේවා මේ ධර්මයට කරන සත්කාරයි කියන එක ඉන්දගුත්ත තෙරුන් වහන්සේට මොහොතකට අමතක වුණා. එතකොට හිත කිලිටි වුණා. හිත කිලිටි වෙලා හිත දූෂ්‍ය වෙනකොට හිත සම්බන්ධයෙන් පිරික්සා බැලිය යුත්තේ කවුද? තමන් බැලිය යුතුයි. ඉන්දගුත්ත තෙරුන් වහන්සේට ඒක බලා ගන්න බැරුව ගියා. දැන් මේ කිලිටු සිතක් ඇතිව අර මහා සත්කාර මැද්දේ පියවර තබා වඩිනවා. ඉන්දගුත්ත තෙරුන් වහන්සේට මේක බලා ගන්න බැරුව ගියාට එක මහරහතන් වහන්සේ නම ඉන්දගුත්ත තෙරුන් වහන්සේගේ හිතින් හිත පිරිසිඳ බැලුවා. බලද්දී අයියෝ කිලිටි සහගත ලාමක හිතකින් මේ ධර්මදේශකයන් වහන්සේ වඩිනවා දැක්කා. දැකලා මේ මහරහතන් වහන්සේ බලවත් පුරුෂයෙක් දික් කරපු අතක් හකුලන වේගයෙන් හකුලපු අතක් දිගහරින වේගයෙන් තමන් වහන්සේ වැඩ හිටපු තැනින් චුත වුණා. ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේ කියලා කියන්නේ වැඩිහිටි භික්ෂුවක්. දැන් මේ රහතන් වහන්සේ බාලයි. රහතන් වහන්සේ වන්දනා කළා. වන්දනා කළා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට යම් කරුණක් සිහිපත් කරන්න තියෙනවා. ස්වාමීනි සිහිපත් කරන්න අවසරයි කිව්වා. ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේ කියනවා හොඳයි ආශ්මතුන් මතක් කරන්න. මං අහන්න සතුටුයි. එතකොට කිව්වා මා මානස වසිහෝත. අනේ ස්වාමීනි මාන්නේ වසකට නම් යන්න එපා. මානම් බන්තේ වසී කතා. ස්වාමීනි ඔබ වහන්සේව මාන්නේ වසඟ කළා.
ඔබ වහන්සේගේ හිත දැන් මාන්නේ වසඟ කරගෙන තියෙන්නේ. ඒ නිසා මාන්නේ වසඟට යන්න එපා. අනත්ත දෝ සදා හෝති පාතිත්වාන භව වටේ. ස්වාමීනි මාන්නයට වසඟ වුණොත් එහෙම මේ සසර ගමනේ ඔබ වහන්සේට අනර්ථයක්මයි වෙන්නේ. මානෝ පලාලිතෝ සත්තු මාන්නය කියලා කියන්නේ ස්වාමීනි මේ සත්වයාට තියෙන පිළිලයක්. තණ්හා පටි සංගතෝ මාන්නේ තෘෂ්ණාවත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා ස්වාමීනි මාන්නෙට නම් අහුවෙන්න එපා. මානං සාමි පූජේහි. අනේ ස්වාමීනි මාන්නෙට සත්කාර කරන්න එපා. අත්තානම් පරිසෝධය. තමන් වහන්සේව පිරිසුදු කරගන්න. අපරිසුද්ධෝ සයෝ භික්ඛු දායකං පරිතෝසති. අපරිසුදු භික්ෂුවක් නිසා මේ පුදන මිනිස්සුන්ට පින් රැස් වෙන්නේ නෑනේ. ඔබ වහන්සේ හිත කිලිටි කරගෙන වැඩියොත් එහෙම මේ කරන සත්කාර වලට මේ මිනිස්සුන්ට මහා පිනක් රැස් වෙන්නේ නෑනේ. ඒ නිසා ස්වාමීනි මාන්නෙට නම් වසඟ වෙන්න එපා කියලා අර හිතේ හටගත්තු දුර්වලතාවේ අර රහතන් වහන්සේ පෙන්වුවා. මේ ඉන්දගුත්ත තෙරුන් වහන්සේට තමන් කෙලෙසට වසඟ වුණාට කෙලෙස් වලට වසඟ වෙන ආසාවක් තිබ්බේ නැහැ. සසුනේ පිළිවෙත් පුරන භික්ෂුවක් ධර්මදරේ ලැජ්ජාවක් කරගත්තා. අයියෝ මගේ හිත කිලිටි වුණානේ. ධර්මයේ වෙනුවෙන් කරපු සත්කාරයකට මගේ හිත මා උදෙසා මේක කළා කියලා වසඟ වුණානේ. නම් දැන් මේ මොහොතේම මේක දුරු කරනවා. උන්වහන්සේ ඒ වෙලාවෙම හිතට බලවත් වීරියක් අරගත්තා. හිතේ හටගත්ත ලාමක අකුසලයේ වන මාන්නෙට පහර පිට පහර ගැහුවා. අර මහත් වූ සත්කාර මැද්දේ වඩින ඉන්දගුත්ත තෙරුන් වහන්සේ ඒ සත්කාර මැදම උතුම් වූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න ඒ තෙරුන් වහන්සේට අඳුන ගන්න බැරුව ගියා නම් තමන් වහන්සේගේ කෙලෙසය අර මහා සත්කාර මැදින් වැඩම කරලා අර මහා පිරිසට බණකුත් කියයි. හැබැයි අපිරිසුදු බණක්. දේශිකයන් වහන්සේගේ චේතනාව කිලිටුනොත් බණපදේ කොච්චර ලස්සන වුණත් ඒ දේශිකයන් වහන්සේට මහත් ඵලයක් මහානිසංසයක් උපදින්නේ නැහැ. හැබැයි ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේ ඒ මොහොතේ නික්ලේශී භාවයට පත් වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් විදිහටයි එදා ධර්ම දේශනා කළේ. ඉතින් බොහෝ දෙනෙක් ඒ ධර්ම දේශනාව අසා ධර්මාවබෝධයෙන් සැනසුණා කියලා සද්ධර්මාලංකාරය වර්ණනා කරනවා. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතවල බලන්න දැන් එදා නම් ඉන්දගුත්ත තෙරුන් වහන්සේට ඒක පෙන්වලා දෙන්න උන්වහන්සේගේ හිතසුව කැමති මහරහතන් වහන්සේ නමක් හිටියා. හැමෝටම එසේ සිටීද? හැමෝටම එසේ සිටින්නේ නැත. ඒ නිසාමයි බුදුරජාන් වහන්සේ වදාළේ බාහිර කවුරුත් ඇවිල්ලා තමන්ව සුද්ධ කරන්න ඕනේ. තමන් ගැන හොඳට බලන්න කිව්වා. තමන්ගේ කායික ක්‍රියා, තමන්ගේ වචන, තමන්ගේ හිත බල හදන්න කිව්වා. තමන් බල මේක හදා ගන්නවා නම් තමන්ට පුළුවන් තමන්ව ලස්සන කරගන්න. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ න පරේසං විලෝමානි න පරේසං කතං. අනුන් කරන දේවල් මේවා කියලා හෙව්වේ නැතුවට කමක් නැහැ. අත්තනා වවෙක්කෙය. තමන් කරන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. කතානි අකතානිච තමන් කරන්නේ මොනවද? තමන් නොකරන්නේ මොනවද? ඒක හොඳට බලන්න. තමන් කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියලා බලද්දී පින්වතුනි අපිට පේනවා නම් තමන් අකුසල් කරන කුසල් නොකරන කෙනෙක් කියලා බය වෙන්න ඕනේ, කලබල වෙන්න ඕනේ. ඇයි තමන්ට විනාශයක් කරගන්නවා තමන්ම. තමන්ව තමාව කැත කරගන්නවා. තමන් කරන නොකරන දේ බලනකොට අපිට පේනවා නම් තමන් කුසල් කරන්නේ අකුසල් තමයි නොකරන්නේ. තමන්ට කොච්චර සතුටක් උපදිනවද? ඒ සතුටින් තව තවත් කුසලයේ මේ දෙන්න ඕනේ. ඒක හැඟවෙනවා මේ පිරික්සලා බලන්නේ නැතුව කටයුතු කරන්න ගියොත් එහෙම කොච්චර හානියක් සිද්ධ වෙනවාද කියන එක තේරෙනවා පින්වතුනි. 36 වෙනි කතා වස්තුවෙන් ඒ කතා වස්තුවේ නම තේ භාතික වස්තුව. තේ භාතික කියලා කිව්වේ වචන තුන. වචන තුනක කතාවක් මෙහි කියවෙනවා. මේක සිද්ධ වුණේ දඹදිව බරණැස් නුවර. මේක පින්වතුනි ගොඩාක් අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක්. සහෝදරයෝ 3 දෙනෙක් හිටියා. මේ සහෝදරයෝ මී පැණි වෙළඳාම් කරන්නේ. කැලේට ගිහිල්ලා මීවද කඩාගෙන එනවා. මීවද කඩාගෙන ඇවිල්ලා මේ තමන්ගේ නිවස ඉස්සරහම
පොඩිවට කඩයක් තියාගෙන මේකේ මීපැණි වෙළඳාම් කරනවා. ඉතින් ඒ ප්‍රදේශෙම කට්ටිය දන්නවා මේ අය මීපැණි වෙළෙන්දෝ කියලා. ඉතින් ඔහොම කාලය ගත වෙනකොට ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු යුගයක්. පිංගුතුනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිමාලයේ ගන්ධමාදන කියන පර්වතයේ සිට යම් ගිලන් භාවයක් උදෙසා මීපැණි හොයාගෙන මේ මීපැණි වෙළෙන්දෝ හිටපු ඉසව්වට වැඩම වදාලා. උන්වහන්සේ ඉරදීයෙන් වැඩම කරලා දැන් මේ ගමේ පිණ්ඩපාතේ වඩිනවා. එදා මේ සහෝදරයෝ තුන්දෙනාගෙන් වැඩිමහල් සහෝදරයා මේ මීපැණි කඩේ ඉන්නවා. අනිත් සහෝදරයෝ දෙන්න ඒ මොහොතේ කඩේ හිටියේ නැහැ. මීපැණි වෙළඳාම් කරන්න සූදානම් වෙලා මීපැණි කවුරුත් ගණ්ඩයිද කියලා බලාගෙන වැඩිමහල් සහෝදරයා තමයි ඉන්නේ. මේ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ ඒ පැත්තට පියවර තිබීමින් වැඩම කරමින් හිටියා. ඔය වැඩම කරමින් ඉද්දී ඒ ගමේ හිටපු එක්තරා සිටුවරයෙකුට බැල මෙහෙකම් කරන දුප්පත් දාසී තැනැත්තිය කලයකුත් අරගෙන වතුර එකක් අරගෙන යනවා. ඒ යනකොට දැක්කා පසේ බුදුරජාණන් වහන්සේව. කලේ පැත්තකින් තියලා පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. නැඳලා ඇහුවා ස්වාමීනි ආර්යයන් වහන්සේ මේ කොමක් පිණිස වැඩම කරනවද? එතකොට කිව්වා පින්වති මාහට මේ ඖෂධයක් උදෙසා මීපැණි අවශ්‍යතාවයක් තියෙනවා. මම මේ මීපැණි ටිකක් හොයාගෙන වැඩම කරනවා. එතකොට මේ දුප්පත් තැනැත්ති කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරන්නට ඔය පාර දිගේම අසවල් තැනට එතන තියෙනවා මීපැණි කඩයක්. ඒ මීපැණි වෙළෙන්දුන්ගේ අයිතිකාරයන්ගේ කඩයක් ඒක. ඒ අය මීපැණි වෙළඳාම්මයි කරන්නේ. ඔබ වහන්සේට අනිවාර්යෙන් මීපැණි පූජා කරાવી. අනේ ස්වාමීනි ඔන්න ඔය ඔතනින් එහාට ගියාම අසවල් තැන තමයි තියෙන්නේ කියලා ඈ තමයි මඟ පෙන්වුවේ. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ එතෙක් වැඩම කළා. වැඩම කරනකොට අර වැඩිමහල් සහෝදරයාට මේ පසේ බුදුරජාණන් වහන්සේව දැක්ක ගමන් ලොකු පැහැදීමක් හටගත්තා. හිතේ අප්‍රමාණ ප්‍රසාදයක් හටගත්තා. ආසනින් නැගිටලා පසේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා වැඳා. වන්දනා කළා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ කුමක් පිණිස වැඩම කළාද? කිව්වා පින්වත මම බෙහෙතකට මීපැණි ටිකක් හොයාගෙන වැඩි. කිව්වා නේ ස්වාමීනි මම පූජා කරන්න. විකුණන්න තිබුණු මීපැණි භාජනය අරගෙන මෙයා දැන් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මෙහෙම වක් කරනවා. මීපැණි වක් කරනකොට මේ මීපැණි පාත්‍රයේ ටික ටික ඔහොම උඩට පිරීගෙන එනවා. මෙයාට පේනවා. ඒ පේනකොට හිතට හිතුවිල්ලක් උපන්නා. මේ මීපැණි ටිකෙන් ටික පාත්‍රයේ පිරෙන්නේ යම්සේද මට මේ පිණින් මුළු දඹදිවටම පුරවා රජ වෙන්න ලැබේවා. මීපැණි පාත්‍රයේ ටික පිරෙන්නේ යම්සේද මට මුළු දඹදිවටම රජ වෙන්න ලැබේවා. මේ හිතුවිල්ලක් ආවා. ඒ හිතුවිල්ල හිතේ තියාගෙන සන්තෝෂෙන් තමයි දැන් මීපැණි පුරවන්නේ. මීපැණි කියලා කියන්නේ පින්වතුනි වතුර වගේ නෙවෙයි ඝනයිනේ. දැන් මේක පිරීගෙන එනකොට කට මට්ටමට එද්දි මෙයාට හිතුණා දැන් නවත්තන්න ඕනේ කියලා. නැවැත්තුවට මොකද ඒ වෙනකොට මීපැණි වැඩිපුර වැටිලා. මේ මීපැණි පාත්‍රේ ඉතිරෙන විදිහට මෙහෙම කටෙන් බුබුලක් වගේ පැන නැග්ග එකපාර. ඔහොම ඉහළට බෝලයක් වගේ උඩට ආවා මීපැණි. ඒ එනකොටම මෙයා ඒක දකිනවා. තමන්ගේ මීපැණි වැඩිපුරක් තියෙනවා. උඩට නිකන් එකපාර බුබුලක් වගේ නැගුණා. මෙයාට හිතුවිල්ලක් එනවා. මේ මීපැණි මා පිදූ මීපැණි උඩට නැගුණේ යම්සේද මා දඹදිවට පුරවා රජ වෙන කල්හි මගේ අනසක මේ මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි යොදුනක් අහසේද මාගේ අනසක පිහිටාවා. අර උඩට ආපු මීපැණි හොම් පාතරේ දිග රූටල බිමට වැටුණා පොළොවට. එතකොට මේ බිමට වැටිච්ච මීපැණි ටික දිහා බලාගෙන හිතනවා මේ මීපැණි පොළොවට වැටුණේ යම්සේද මා දඹදිවට පුරවා රජ වෙන දවසට මගේ අනසක පොළොවේද යොදුනක් පිහිටාවා. ඔහොම හිතුවා. ඔය හිතුවිල්ලෙන් යුක්තව තමයි මීපැණි පූජාව කළේ. මේ මීපැණි පූජාව කරලා මේ පින්වන්තයා
පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන තමන්ගේ අදහසත් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට පාත්‍රයේ පුරවා මීපැණි පිදුවා සේම මාහටද මේ මුළු දඹදිවටම පුරවා රජ වෙන්න ලැබේවා. ස්වාමීනි මා රජ වෙන කල්හි මගේ අනසක යොදුනක් අහසේ පිහිටාවා. යොදුනක් පොළොවේද පිහිටාවා කියලා වන්දනා කළා. වන්දනා කරාට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා මොහු මේ හිතන හිතුවිල්ල අනිවාර්යයෙන්ම සඵල වෙනවා. මොහු මේ කියූ වචනය අනිවාර්යයෙන්ම සඵල වෙනවා. හිතේ ප්‍රසාදයෙන් මොහු කියූ දේ අනර්ථයක් වෙන්නේ. ඒ කියන්නේ ඒක නොවි තියන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ නිසා ආශිර්වාද කළා. ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු. ඔබ යම් දෙයකට ආස කරනවාද ඔබ යම් දෙයක් පැතුවාද ඒක ඉක්මනින්ම සමෘද්ධිමත් වේවා. පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යත. ඔබේ මේ චිත්ත සංකල්පනාව ඔබ හිතූ දෙය හරියට සොලොස් කලාවෙන් හඳ පිරෙන්නාසේ පිරියේවා. ඉච්ඡිතං පත්තිතං තුයිහං සබ්බමේව සමිජ්ජතු. ඔබේ ආසාවන් ඔබේ පැතුම් සමෘද්ධිමත් වේවා. පූරෙන්තු චිත්ත සංකප්පා මණි ජෝති රසෝ යත. ඔබේ ඒ සියලුම චිත්ත සංකල්පනාව හරියට චින්තාමාණික්‍යකින් සියලු දේ සඵල වෙනවා වගේ සඵල වේවා කියලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාදයක් කරලා ඔන්න වැඩම කළා. පසේ බුදුරජාණන් වහන්සේ යලි වැඩම කරනකොට අර වතුර ගේන්න ගියපු දුප්පත් කාන්තාව වතුර කලිත් අරගෙන ආයේ මේ පාරේ එනවා. අර පසේ බුදුරජාණන් වහන්සේ මීපැණි පාත්‍රෙත් අරගෙන වැඩම කරනවා ඈ දැක්කා. ආයමත් කලේ පැත්තකින් තියලා පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට මීපැණි ලැබුණාද? කිව්වා ඔව් පින්වතිය ඔබ කිව්ව තැනින්ම මට මීපැණි ලැබුණා. ස්වාමීනි මීපැණි පූජා කරපු වෙලෙන්දා විශේෂ බලාපොරොත්තුවක් එහෙම වුණාද? එතකොට කිව්වා ඔව් පින්වති ඒ මීපැණි වෙලෙන්දා මෙන්න මෙහෙම පැතුමක් කළානේ කියලා පසේ බුදුරජාණන් වහන්සේට ප්‍රාර්ථනාව කිව්වා. ඒකට හරි සන්තෝෂයි. එතකොට කිව්වා ස්වාමීනි ඒ මීපැණි වෙලෙන්දාට ওই පින්කම කරගන්න ලැබුණේ මම ඔබ වහන්සේ වෙතින්ට යොමු කරපු නිසා. ඒ නිසා ස්වාමීනි ඔහු දඹදිවට පුරවා රජ වෙන කල්හි මං ඔහුගේ අගබිසව වේවා. මම ඔහුගේ අගබිසව බවට පත් වී ඒ කාලයට මට ලැබෙන රූපේ මේ හන්දි නොපෙනෙන විදිහට හරි හැඩකාර රූපයක් මට ලැබේවා කිව්වා. හන්දි කියලා කියන්නේ දැන් මේ ශරීරයේ ඒ තැන් නැමෙන තැන්වල ඇඟිලි පුරුක් තියෙන තැන් පවා සාමාන්‍යයෙන් වෙන පැහැයකින් යුක්තයි නේද? අපි ඇඟිලි පුරුකක් තියෙන තැන සාමාන්‍ය හැමට වඩා ටිකක් තද පාටයිනේ. එතකොට මේ හන්දිය පේනවා. වැලමිට ගත්තොත් එහෙම වැලමිට පේනවානේ. දන හිස ගත්තොත් එහෙම දන හිසේ ඒ කොටස නිකන් කළු පාටට තද පාටට පේනවානේ. අන්න එහෙම හන්දි නොපෙනෙන තරම් ලස්සන චවි වර්ණයක් ලැබේවා කියලා පැතුවා. ඔන්න ඇගේ පැතුම. එයා ඒ විදිහේ ප්‍රාර්ථනාවක් කළා. දැන් උන්න මීපැණි වෙලෙන්දාගේ ඒ පින්කම ඉවරයි. දැන් මීපැණි නැහැ. මීපැණි සෑහෙන්න ඉවර වෙලා. සහෝදරයෝ දෙන්න ඔතෙන්ට එනවා. සහෝදර දෙන්න එද්දි මීපැණි ඔක්කොම ඉවර වෙලා. සහෝදර දෙන්න ඇහුවා අද මීපැණි වලට මොකද වුනේ? විකුණුණාද? එතකොට කිව්වා නෑ මලන්ඩ ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩම කළා. ඒ වැඩම කරපු ශ්‍රමණයන් වහන්සේට මම පාත්‍රේ පුරවා මීපැණි පූජා කළා. ඒ මීපැණි පූජාව කරනකොට මම මේ මෙහෙම හිතුවිලිත් හිතුවා කියලා දැන් තමන්ගේ අදහස කිව්වා. මේ අදහස අහගෙන ඉන්නකොට ආර දෙන්නට සතුටක් උපන්නේ නෑ. දෙන්නට හිතට නොසතුට හිතුණා. එක සහෝදරයෙක් කිව්වා ඔය ශ්‍රමණයෙක් කියලා ආවේ නිකන් සිවුරකින් ඇඟ වහගත්ත සැඩොලෙක්ද කියලා කවුද දන්නේ? එහෙම කිව්වා. වචනයක් පිට කළා. ඔය ආවේ සැඩොලෙක්ද කියලා කවුද දන්නේ කියලා වචනයක් පිට කළා. අනිත් එක්කෙනා කිව්වා ඔව් ඒකනේ. මෙයාගේ මේ ශ්‍රමණයාව අල්ලලා මුහුදෙන් එතරට විසික් කරන්න තියෙන්නේ. දෙවෙනි වචනයක් කිව්වා. එතකොට වචන තුනයි. තේ බහතික. එක්කෙනෙක්
තමන්ගේ පින සිහි කර කර වචන කියලා අර දානේ පූජා කරගත්තා. තව කෙනෙක් සැඩොල් වාදීන් දෝෂාරෝපණය කළා. තව කෙනෙක් මුහුදෙන් එතරට අල්ල විසික් කරන්න තියන්නේ කියලා එහෙම අවඥා කළා. පස්සේ මේ වැඩිමහල් සහෝදරයෙක් කිව්වා නෑ නෑ සහෝදරවරුනි ඒක එහෙම හිතන්න එපා. ඒ උත්තමයා මෙහෙම ශාන්ත ගමනින් යුක්තයි. ඒ උත්තමයා මට මෙහෙම ආශිර්වාදයක් කළා. ඒ නිසා ඒ උත්තමයා නම් නිවුණු කෙනෙක්මයි. අනුමෝදන් වෙන්න කිව්වා. ඒතර සහෝදරයාගේ වචනේ සහෝදරයා කියපු කතාව යහලා අර සහෝදරයෝ දෙන්නාම දෑත් එකතු කරලා අනුමෝදන් වුණා. අනේ එහෙනම් අපි මේ පින අනුමෝදන් වෙනවා. අපටත් ඒ උත්තමයාගේ ඒ උත්තමයා පසක් කරපු යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා. මෙහෙම හිත පහදව ගත්තා. චිත්ත ප්‍රසාදයක් හිත ඇතුලේ උපදවා ගත්තා. ඔන්න කාලේ ගත වෙනවා. කාලේ ගත වෙලා අපගේ තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ කෘත්‍ය නිමා කොට පිරිනුවම් පාවදාලාට පස්සේ අවුරුදු 200 ගානක් ඉක්මයන්දී මේන්න මුළු මහත් දඹදිව් තලයේම ඒකච්ඡත්‍ර කරන මහා පින්වන්තෙක් උපත ලබනවා. ඒ උපත ලැබූ කෙනා ප්‍රකට වුණා අශෝක නමින්. ඔහුට බලවත් ආසාවක් උපදිනවා මුළු දඹදිවටම පුරවා රජ වෙන්න ඕන කියලා. ඒ රජවීම පිණිස අතිශය භයංකාර යුද්ධයක් කළා. ඒ යුද්ධය කරපු නිසා ඔහු ඒ කාලේ ප්‍රසිද්ධ වුණා ඡණ්ඩ අශෝක. නිකං අශෝක නෙවෙයි කුරිරු අශෝක කියලා. ඡණ්ඩාශෝක කියලා ප්‍රසිද්ධ වුණා. ඡණ්ඩාශෝකයෝ යුද්ධයේ ප්‍රතිඵලයේ විදිහට අවසානයේ මුළු දඹදිවටම පුරවා රජ වුණා. ඒකත් ඡත්‍ර කළා. දඹදිවම ධර්මාශෝක අධිරාජයාගේ ඡත්‍රය එසවුණා. ඔහු දඹදිව රජ වී ඔටුනු පළඳින දවසේ ඔහුගේ අනසක අහසේ යොදුනක් පිහිටනවා. ඔහුගේ අනසක පොළොවේද යොදුනක් පිහිටනවා. බලන්න. එතකොට මහා අධිරාජ්‍ය බලය ඔහුට ලැබුණේ තමන් රැස් කරගත්ත පිනක් නිසා. බලන්න පිරික්සලා බලලා හොඳ අවධානයෙන් යුක්තව තමන්ගේ කායික ක්‍රියාව හරියට හදාගත්තොත් කොච්චර යහපතක්ද? තමන්ගේ වචන හරියට හදාගත්තොත් කොච්චර යහපතක්ද? තමන්ගේ හිත හරියට හදාගත්තොත් කොච්චර යහපතක්ද? ඒ ධර්මාශෝක අධිරාජයාගේ ප්‍රධාන අගබිසව බවට පත් උනේ අසන්දි මිත්‍රා කියන ඊටාම ලස්සන රජකුමාරී. අසන්දි මිත්‍රා කියලා ඇයට හඳුන්වන්න හේතුවක් තිබුණා. ඇයට ඇයි අසන්දි මිත්‍රා කියලා කිව්වේ? ඇගේ ශරීරයේ සන්දි පේන්නේ සාමාන්‍ය කෙනෙකුගේ වගේ අර දන හිස් තියෙන තැන්වල ඒ වගේ තැන්වල මේ ශරීරය අවපැහැගැන්විලා නැහැ. මුළු ශරීරයේම ඔපදමපු පිළිමයක් වගේ. පුදුම ලස්සනයි. ඒ නිසා ඒ ප්‍රසිද්ධ උනේ අසන්දි මිත්‍රා. සාමාන්‍ය නම මිත්‍රා. අර හන්දි පේන්නේ නැති නිසා ප්‍රසිද්ධ වුණා අසන්දි මිත්‍රා. ඒ තමයි ධර්මාශෝක අධිරාජයාගේ අගබිසව. අර සහෝදරයෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක් හිටියානේ ඔය මීපැණි පිළිගත්තේ සැඩොලෙක්ද දන්නේ නැහැ කිව්වෙක්ගෙන. එයාට උනේ මොකද්ද? චණ්ඩාලවාදි දෝසේන ජාතෝ චණ්ඩාලගාමකේ. චණ්ඩාලවාදීන් දොස් කියපු කෙනා උපන්නේ චණ්ඩාල ගමක. නිග්‍රෝධ. නිග්‍රෝධයන් උපත ලැබුවේ චණ්ඩාල ගමක. නිග්‍රෝධයන් හැදී වැඩුණේ චණ්ඩාල ගමක. නමුත් පත්තානුමෝදනා පාකා අසුයිකෝහි අනාසවෝ. නමුත් අර පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු දානේ අනුමෝදන් වෙලා අනේ අපටත් මේ පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා හිතුවා. ඒ හිතුවිල්ල නිසා අවුරුදු 7 දී ආසේක වූ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේ දැකලානේ චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් වෙන්නේ. රාජංගනී නිග්‍රෝධ මේ මහරහතන් වහන්සේ මෙහිම වඩිනවා. සංසුන්ව වඩිනවා. ධර්මාශෝක අධිරාජයා ඒ වෙනකොට ධර්මාශෝක නෙවෙයි චණ්ඩාශෝක.
චණ්ඩාසෝක අධිරාජයා ජනේලෙන් ඒ වෙලාවේ රාජාංගනේ දිහා බලන් ඉන්නවා. බලාගෙන ඉඳි පේනවා අනික් මිනිස්සු කලබලයි. කලබල මිනිස්සු තලේ ඊටාම සංසුන්ව සිඟිති ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. උන්වහන්සේ වයසින් පුංචි වුණාට උන්වහන්සේ තුල අමුතු ගම්භීර බවක් පේනවා. හිත පැහැදුනා. හිත පැහැදිලා රාජ සේවකයෙකුට කියනවා අර තෙරුන් වහන්සේ වැඩම කරවපන්. මාලිගාවට වැඩම කරාට පස්සේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ බලනවා තමන් වහන්සේ වැඩ ඉන්න ඕන මුලින්ම වාඩි වෙන්නේ කොයි ආසනයේද? තමන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් නිසා එහි තියෙන උසස්ම ආසනය තෝරගත්ත වාඩි වෙන්න. උසස්ම ආසනේ සිංහාසනය. රජුරෝ වාඩි වෙන සිංහාසන. මේ රහතන් වහන්සේ ගෙලින්ම වැඩම කළේ සිංහාසන ළඟට. සිංහාසන ළඟට ගිහිලා සිංහාසනෙට ගොඩ වෙන්න බෑ. උසයි සිංහාසනේ. එතකොට ධර්මාසෝක අධිරාජා උදව් කළා සිංහාසනේ වාඩි වෙන්න. සිංහාසනේ වාඩි වෙලා අප්පමාද වර්ගයෙන් ධර්මාසෝක අධිරාජයාට බණපද දේශනා කළා. එතකොටනේ මේ ධර්මයේ කෙරෙහි බලවත් පහන් ඇති වුණේ ඒ අධිරාජයාට. එතකොට ඒකට හේතු වුණා අර పూర్ව සංසාර සම්බන්ධය. එතකොට ඔන්න සහෝදරයෝ දෙන්නෙක්ගේ කතාව. තව එක්කෙනෙක් හිටියානේ සහෝදරයෙක්. ඒ සහෝදරයා කිව්වානේ කතාවක් නුඹේ ඔය මේ ශ්‍රමණයාව මුහුදෙන් එතරට වීසි කරන්නටයි තියෙන්නේ කියලා වචනයක් කිව්වනේ. එයාට මොකද්ද උනේ? එයා මුහුදෙන් එතරට වීසි වුණා. දඹදිවනේ ඉපදලා හිටියේ දඹදිව බරණැසනේ. දඹදිව මුහුදෙන් එතරටම එයා වීසි වුණා. වීසි වෙලා එයා උපන්නේ ලංකාවේ. මුහුදෙන් එතර ලංකාවේ දෙවන පෑතිස් මහා නරේන්ද්‍රයා විදිහට ඕන් උපත ලැබුවා. ඉතින් මේ පින්වන්තයෝ තුන්දෙනා එකතු වෙලා තමයි වින්තුනේ. ශාසනයේ බබළුවන්ට මහත් වූ දායකත්වයක් දරුවේ. නිග්‍රෝධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ සසුන බබළුවපු කෙනෙක්. ධර්මාසෝක අධිරාජයාත් ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළා. දෙවන පෑතිස් මහා නරේන්ද්‍රයාත් ශාසනයේ උන්නතිය උදෙසා කොච්චර කටයුතු සංවිධානය කළාද? නමුත් බලන්න ඒ අයගේ ජීවිතේට අර තමන්ගේ පිනපව දෙකම බලපාපු හැටි. ඒ ගැන සද්ධර්ම අලංකාරයේ මේ විදිහට කියනවා පරවාදික දෝෂේන ජාතෝ යම් පාරසාගරේ. අර මුහුදෙන් එතරට විසික් කරන්න ඕනේ කියලා කියපු වචනේ නිසා මුහුදෙන් එතරට වීසි වෙලා මේ ලංකා භූමියේ උපන්නා. පත්තානුමෝදනා ඒවං. නමුත් පින් අනුමෝදන් වෙච්ච නිසා ලංකායන් ආසී ඉස්සරෝ මුළු ලංකාවටම රජ බවට පත් වුණා. ඒ නිසා තේරුම් ගන්න කියනවා මේ පින පව කියන දෙකේ වෙනස. පාපම්පි ඒවං ඵල තීති මන්ත්වා. ওই විදිහට තමන් කරන පව පවා ගොඩාක් ඵල විපාක දෙනවා කියලා දැනගෙන ඤත්වාන පුඤ්ඤස්ස පලං ඉදන්ති. ඒ වගේම ප්‍රැස් කරන පිනටත් සැප විපාක උපදින්න පුළුවන් කියලා පිනේ ඵලයක් දැනගෙන බොහෝ යෝනිසෝ කුබ්බත පුඤ්ඤ කම්මේ. ඒ නිසා බහද්නි හොඳ නුවණින් යුක්තව පිනම කරගන්නට ගන්්වා යේ යත්තන සෝචයන්ති. යන්තනකට ගිහිල්ලා ශෝක නොකර ඉන්න පුළුවන් නම් ඒට උපකාර වෙන්නේ පිනයි. නිසා හොඳට පින රැස් කරගන්න. ඉතින් පින රැස් කරගන්න තියෙන්නේ අපිට සිත, කය, වචනය කියන තුනේ. අපට පව් රැස් වෙන්නේ සිත, කය, වචනය කියන තුනේ. ඒ නිසා අවධානය යොමු කරන්න සිත, කය, වචනයට. කාගේ සිත, කය, වචනයටද? තමන්ගේ සිත, කය, වචනයට. හොඳට අවධානය යොමු කරගෙන තමාව රැකගන්න. තමාව රැකගන්න පින්වතුනි, ඒ ගැන තියෙනවා බුද්ධ දේශනාවේ හරි ලස්සන උපමාවක්. ගමනක් යන වෙලෙන්දෙක් තමන්ට ගමන යෑම පිණිස උදව් කරන රථයේ අශ්වයාව යම් විදිහට රකින්නවාද ඒ වගේ තමන්ව රැකගන්න කියලා. මේක ඉතින් ඒ කාලේ උපමාවන්නේ. ඒ කාලේ ගමන් බිම යන්න පාවිච්චි කළා අශ්ව රථේනේ. එතකොට ඒකේ ඉන්න අශ්වයාගේ නිරෝගීකම, අශ්වයාගේ ශක්තිය, අශ්වයාගේ කීකරුකම ගමන් යන මනුස්සයට ගොඩාක් බලපාන්නේ නැද්ද? ගොඩාක් බලපානවා. ඒ නිසායි මිනිස්සු අස්පයට ගොඩාක් ආදරෙයි. අස්පයට හොඳට කන්න දෙනවා. අස්පයට සත්කාර සම්මාන කරනවා, ආදරෙන් කතා කරනවා පුතේ කියලා. අශ්වයාව රකින්නවා වගේ
තමන්ව රැක ගන්න. ඉතින් අපි කොයි කාට අපේ සිත කය වචනය හොඳ අවධානයෙන් යුක්තව පිරික්සා බල අයහපතින් වළකාගෙන යහපතේ පිහිටුවාගෙන සිත කය වචලින් පින්ම රැස් කරමින් කුසල්ම රැස් කරමින් මේ ගෞතම සාසනයේ පිහිට පිළිසන්න ලබන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳු සතරවරන් දෙවිවරු සෙම්පති දෙවරු ප්‍රධාන කොට සියලු දෙවියෝ අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන්ව ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මහමෙවුනා වාසී රට ලෝක වාසී මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට සිල් මෑණිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවෝද පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්ම අවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද ධර්ම දාන සිදු කරන්නේ සදහවත් පින්වතුන්ලගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපයටම පත්වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදේවා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. ධර්ම දාන සිදු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් ජානක ගමගේ මහත්මයා පින්වත් ජයංගනී ගමගේ මහත්මිය. ඒ අයගේ දරුවන් වන නිකේෂී ත්‍යාග්‍යා ගමගේ දියණිය සහ තිසල් බානුල ගමගේ පුතුණුවන්. ඉතින් රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයෝ පවුලේ සුජීවත්ව සිටින දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා. පවුලේ සියලු දෙනාටම නිදුකින් තමන්ගේ ජීවිතයේ සුවසේ ගත කරන්නට ලැබේවා. අද ධර්ම දාන සිදු කරපු ඒ පින්වතුන්ලාට තමන් විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේ ගත කරන්නට ලැබේවා. තමන්ගේ ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී වෙද්ද දියුණුවටපත් වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගත කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. නිකේෂී ත්‍යාග්‍යා ගමගේ දුවටත් තිසල් බානුල ගමගේ පුතාටත් බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දුවක් ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබේවා. ඒ සියලු දෙනාට පවුලේ සියලු දෙනාට තමන්ගේ ජීවිතේ කරදර බාධා වලින් තොරව පෙනෙන නොපෙනෙන බාධා වලින් තොරව සැනසෙල්ලේම සුවසේම ගත කරන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන කලන මිතුරු ඇසුර තව තවත් සමීප වේවා. මේ ගෞතම ශාසනය තුළ තමන්ගේ ජීවිතයට බොහෝ ගුණ පුරා ගන්නට ලැබේවා. ධර්ම දාන සිදු කළ ඔබට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සුපින්වතුන්ල හැම දෙනාට ගෞතම ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.